නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ ප්‍රඥා නාලිකාව තුළ කෙරෙන්නා වූ මෙම ධර්මදේශනාවන් නරඹනු ලබන්නා වූ සදහම් ලැබි පින්නතුනි, බෞද්ධ සමාජයට කලක් තිස්සේ අනුගමනීය ප්‍රතිපදාවකට එන්න බැරි වුණා වූ කාරණය තමයි අනිත්‍ය වරද්දා ගැනීම. ඔබ පාසල් දරුවෙක් වශයෙන් හෝ විභාග පාස් කර කෙනෙක් වශයෙන් හෝ හිතන්න මොනවද අනිත්‍ය කියලා හිතුවේ? බාහිර ලෝකේ තියෙන දේවල් වල කැඩී බිඳී යාම, මල්වල පරවීම අනිත්‍යක් වතුනහම අනිත්‍ය කියන්නේ දුකින් මිදෙනවා කියලා කවද්ද ඉගෙන ගත්තේ ඔබ? කවදාවත් බාහිර දෙයක් ඇහැට බැලුවට අපිට දුකින් මිදින්නේ නැහැ. නමුත් බුදුදහමේ අනිත්‍ය කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මයට යන පාරට. ඒක බලන්න ඕන කොහෙද කියලා මේ ධර්ම දේශනාවලදී අපි ඔබට කියලා තිබෙනවා. ඒක බලන්න ඕන බාහිර වස්තු නෙමෙයි, වල නෙමෙයි. බාහිර වස්තු සියල්ල අඳුර ගන්න හම්බ වෙන්නේ අසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණු කියනා වූ මේ සියල්ලෙන්. අසත් රූපයත්, කනත් ශබ්දයත් නිසා පහළ වෙන්නේ මොකද්ද ලෝකේ හඳුනගන්න? රූප, වේදනා, සංඥා, සංකාර පහ. ඒක පංචස්කන්ධය. ඒක රුචිආරිතපදී අල්ලගන්න ගියාම පංච උපාදානස්කන්ධයට පත් වෙලා ඒක අල්ලගන්න යාමේදී අනිත්‍ය අමතකලා නිත්‍ය සුඛාත්ම වෙනවා. එවිට එන්නේ දුකටපත් වෙනවා යරුනහම අනිත්‍යක් මතක නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වෙත යන්න නැත්තම් ධර්මයට පැමිණෙන්නට නම් පංච උපාදානස්කන්ධේ අනිත්‍ය නුවණින් බලන්න වෙනවා. ඒකට ඒක පංච උපාදානස්කන්ධයක් පහළ වෙනකොට ඒකේ නුවණින් බලන්න ඕන දෙයක් කරුණාම මල් වල, පරතුරු වල, ගස් වල, ගෙස් වල, දත් වල, ලෝකේ තියෙන දේවල් බලන්න ඕන දෙයක් නැහැ කියන තැනට ඔබ එන්න වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධේ නේ කෙස්ලොමිනි දත් නෙමෙයි. ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවා තමයි. මේ අවුල ගෙනත් දීලා තියෙන්නේ. උපදී නැත්තම් කෙලස් කියලා කතා කරන්නේ. උපදී නිදානා පබවන්ති දුක්ඛා. උපදී නිදන් කිරීම දුක් හට ගන්න හේතු වෙනවා. එතකොට එහෙනම් උපදී කියන එකේ තේරුම අපි විසින් නිත්‍ය කොට ගැනීම තුළින් සංසාරයට හේතු ඉතුරු කරගන්න එක, උපාදාන කරගන්න එක. ඒවෙන් තමයි දුක් ගෙනත් දෙන්නේ. එතකොට උපාදානයේ වෙන්නේ අනිත්‍ය වශයෙන් බැලීමෙන් නෙමෙයි, නිත්‍ය වශයෙන් බැලීමේදී. උපාදානයන්ගෙන් නිදහස් වීම සඳහා සහ අලුතින් උපාදානය නොවීම සඳහා ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තෝ යෝනිසෝ මනසිකරන්තෝ කියලා පෙන්වලා තියෙනවා. උපදින ඒ උපාදානස්කන්ධයට එකතු නොවි මෙන්න ඒක ආයෙත් අනාගත ඵලයක් හට හේතු නොතබා අර ක්ලේශ පැත්ත නැත්තම් උපරි විනාශ වෙලා යනවා. ඒකට කියනවා කෙලෙස් නැසෙනවා කියලා. කෙලෙස් නැසන මන්ත්‍රයනේ අනිත්‍ය කියන්නේ. කෙලෙස් හැදෙන මන්ත්‍රය නිත්‍ය නම් කෙලෙස් නැසෙන මන්ත්‍රය අනිත්‍යයි. මෙන්න මේ වගේම එකක් තමයි මම මේ ගත්ත මාතෘකාවත්. අත්ත අනත්ත. බලන්න මේකත් කල්පනා කරලා. අනාත්මයි. අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ. තාමත් කියා ඉන්නවා. අර කෙස්සල ලොම්බල මල්වල අනිත්‍ය බැලුවා වගේමයි ඔක එහෙනම්. ආත්මයක් නැහැ. මේවා ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු වෙන්න ඕන දේවල්. මේ ශරීරයේ පොළොවට පස් වෙන නිසා
සිතෙන් කය වෙන් වුණාම සිත මොහොතක් පාසා නැසෙන නිසා ආත්මයක් නැහැ කියලා එහෙම බැලුවම හරි වගේ පේනවා. නමුත් මේ ආත්මය කියලා තමයි කතා කරන්නේ. එසා මේ ධර්ම දේශනාව තුළ මම මේ ආත්මානාත්ම පදය තව ටිකක් ගැඹුරට පැහැදිලි කරලා දෙන්න කල්පනා කළා. මොකද මේ අනුග්‍රහක බෞතුන් කලක් තිස්සේ අපි දන්න පිරිසක්, අපේ ධර්ම දේශනාවන්ට පේ කරන පිරිසක්, උන්ට සරල බණක් කියලා හරියන එකක් නැහැ. කොහෙද මේක තිබෙන්නේ? තවත් වචනයක් තියෙනවා. අනාත්ම කියන්නේ තමන්ගේ වසඟෙහි පවත්තන්න බැරි. ඒ ආයෙත් පෙන්වන්නේ මොකද්ද? ඒකට තමන් රෝහේ තියන්න බැරි වෙනස් වෙන එකට. මට නම් ඕවට එකඟ වෙන්න බෑ. හැබැයි මට එකඟ වෙන්න පුළුවන් තැනක් තියෙනවා. කතමාචානන්ද අනාත්ම සංඥා. ආනන්දේ මොකද්ද මේ අනාත්ම සංඥා? චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ගානං අනත්තා, જીවහා අනත්තා, කායෝ අනත්තා, පොට්ටබ්බා අනත්තා, જીවහා අනත්තා, රස අනත්තා, ගානං අනත්තා, ගන්ධ අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තාති. එතනත් ධම්මා කියන පදේ තියෙනවා. දැන් අනාත්මයට සම්බන්ධ වෙන්නේ බාහිර දේවල්ද? ඇසත් රූපයත් කනත් නාසයත් මේ දොරවල් හයට එන දේවල් සම්බන්ධ වෙන්නේ තියෙන්නේ. දැන් සබ්බ සූත්‍රය අරන් බලන්න. ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් පහසත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. ඉම්පිට සියල්ලක් නැහැ කියලා. අද මේවා ආශ්‍රයෙන් අනාත්ම සහ ආත්ම තෝරාගන්න. ඒතං මම හිතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. එය මගේ ආත්මය. ඒ කියන්නේ ජීවිතයේද? ඒ කියන්නේ බාහිර වස්තුවක්ද? නෑ. එය හිතට ඇහැයෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතට ඕනෑම දෙයක්. ඔබ දන්නේ නැති වුණාට මට පේනවා ඔබ ආත්ම මේ සමාජයයි ආත්ම කොට ගන්නේවා පේනවා මට. අන්න ඒක තුළින් හඳුනාගන්න ඔබ ඉන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. ආත්ම දෘෂ්ටියේ හිටියොත් ඔබ සසරට අහු වෙනවා. තමා තුලත් තමාවටත් අනාත්ම දර්ශනයෙන් බලන්න පුරුදු වෙනකොට එහෙනම් එතන නිවන් සැප හම්බ වෙන්න ඉඩ තියෙනවා. සබ්බේ ධම්මා. දැන් බලන්න කොහෙද මේක තියෙනව ඇත්තේ එහෙනම්? බලමු අනත්ත ලක්ෂණ සූත්‍රයේ මොනවද අනාත්මය බලන්න කියලා තියෙන්නේ කියලා. අනත්ත ලක්ෂණ සූත්‍රයේ දෙන්නේ පංචස්කන්ධය අනාත්මය. ඒකට නම් පංචස්කන්ධයට එන දේවල් ආත්ම කොට ගැනීමෙන් සත්‍යය සතර ඇවිදිනවා ඇත්තේ. සත්‍යය සතර ඇවිදින්නේ කොහොමද කියලා දන්නවනේ? දෙපයෙන් යන්නේ නැහැ. කාම දුගතියට යනවා, කාම සුගතියට යනවා, රූපී අරූපී භවවලට යනවා. එකම හැඟීමකින්ද යන්නේ? දෙපයින්ද යන්නේ? ශරීරයෙන්ද යන්නේ නැහැ. කාම දුගතිය යන්නේ අපෝණ්‍ය අபிසංකාරයෙන්. කාම සුගතියට යන්නේ පුණ්‍යාபிසංකාරයෙන්. ධාන භවවල යන්නේ අනිජ්ජාபிසංකාරයෙන්. දැන් ආත්ම වෙලා තියෙන්නේ පවේදි පව නෙවෙයිද? පිනේදි පින නෙවෙයිද? ධානේදි ධාන නෙවෙයිද? කුමක්ද ආත්ම කොට ගන්නවා කියලා? මගේ ආත්ම. ආත්ම කොට ගත්තහම සසරක් හදනවා. ආත්ම කොට ගත්තහම අනාගතයක් සඳහා අනාගත ඵලයක් සඳහා හේතු ඉතුරු වෙනවා. අනන්ත දීර්ඝ සංසාර ගමනක් තුළ ලෝකයේ සියලු සත්වයින්ට ආගම් ભેදයකින් තොරව මේ ඒ මොහොතට එන කාරණේ ආත්ම කොට ගැනීමේ නරක පුරුද්දට ඇබ්බැහි වෙලා ඉන්නේ. ගැලවෙන්න බැරි තරම්. ඇබ්බැහි වෙන්න පුළුවන්. නමුත් බුදුබණ තේරෙන්නේ නැති කිසියකට ගැලවෙන්න බෑ. ඇබ්බැහි වෙන්න බෞද්ධ වෙන්න ඕන නෑ. ලෝකේ ඔක්කොම ඇබ්බැහි වෙනවා මේකට. මම ටිකක් පෙන්නවා, තව ටිකක් එහාට යන්න වෙනවා. ඒතං මම ඒ මගේ ඒතෝහං අස්මින් ඒ මම මගේ ඒසෝ මේ අත්තා. එය කුමක්ද?
මම නම් කල්පනා කරන්නේ තථාගතයන් වහන්සේ ဒုတိ ය අසුතවන්ත සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙන්නේ පෘථග්ජනයාට සිතට එන දේ මම කොටගත් මුලාවෙන් මිදෙන්න බෑ. දැන් සිතට එන්නේ මොනවද? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය. ඒවා විය නොහැකිද? කොහොමද ඒවා මම බව හඳුනාගන්නේ? මම ආත්ම කොට ගන්නවා කියලා හඳුනාගන්නේ. ඔබ තුළ නිරීක්ෂණයටපත් කරගන්න. ඔබට කවුරු හරි බනිනෝ. ඔබ මට බැන්න කියලා බාර අරගෙන බනින්න යනවා නේද? එතකොට දොස් පැවරීම ආත්ම කොට ගත්ත නිසා නේද බනින්න යන්නේ? ඔබට කවුරු හරි පහර දෙනවා. ඔබ ආපහු ඊට වඩා දෙගුණයක් පහර දෙන්න යනවා නේද? ඔබ කවුරු හරි පරාජය කරනවා. මමත් ඔයා පරාජය කරන්න ඕන කියලා. ඔබට ඔබගේ හරි යම් කිසි පාඩුවක් කරනවා. මමත් එයාට පාඩු කරන්න ඕන කියලා. අන්න ආත්ම කොට ගැනීම. දැන් සමාජයේ තේරෙනවද? ගැහුවොත් ගහන්නේ, බැන්නොත් බනන්නේ, කැපුවොත් කරන්නේ, පලිගතොත් පලිගන්නේ, එකට එක කරන්නේ. ඒ තමයි ආත්ම. ඒ මොහොතට උපදින දේ ආත්ම කොට ගන්නවා. මට ඉන් සිදු වුණේ විශාල හානියක්, පාඩුවක්, දුකක්, කරදරයක්, බාධාවක්. නරක පැත්ත විතරක් නෙවෙයි අනිත් පැත්තත් ආත්ම කොට ගන්නවා. එතකොට ජීවිතේ නෙමෙයි බුදු සමය ආත්ම කොට ආත්ම කියලා කියන්නේ. ඒ මොහොතට එන දේ සමග ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එකතු යන්නේ නම් ඒ තමයි ආත්ම කොට ගැනීම. දැන් පංචස්කන්ධේ ආත්ම වුණාම පංච උපාදානස්කන්ධේ නේද? පංච උපාදානස්කන්ධයෙන් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධෙට නිකන් නැති වෙන්න පුළුවන්ද? පංච උපාදානස්කන්ධය නැති වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු තියලා. දැන් ආත්ම කොට ගැනීමෙන් සසර හැදෙනවා කියන එක තේරෙනවද? පවාත්ම කොට ගත්තත්, පිනාත්ම කොට ගත්තත්, ධානාත්ම කොට ගත්තත් ජීවිත අධහැරනකොට අනාගත ඵලයක් සඳහා හේතු ඉතුරු වෙන්නේ ආත්ම කොට ගැනීමෙන්. දැන් තමා අවට රූපේ, ශබ්දේ, ගන්ධ, රසේ, පොට්ටබ්බේ ඒ තමා අවට. තමා තුල ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. තමා තුලත් තමා අවටත් මේ එන කාරණා නිසා මට බැන්න ආයේ, මට ගැහුවා ආයේ, මට පහර දුන්නා ආයේ, පාඩුවක් සිදු කළා ආයේ ආදී වශයෙන් ප්‍රතික්‍රියාවට යන සේරෝම ආත්ම කොට ගන්න අය නේද? අන්න දැන් ආත්ම කොට ගන්න පුරුද්දට අහු වෙන්න, ඒ පුරුද්ද ඇති කරගන්න බුද්ධාවාදය ඕන නැහැ. ලෝකෙ කොතනක ඉපදුනත් මේ වැඩේ කරගන්නවා. ජීවිත අවසානයේ දක්වා ආත්ම කොට ගැනීමෙන් ආත්ම කොට ගත්ත කාරණා 1000ක් 2000ක් විතර හදාගෙන නැවත නැවතත් ආත්ම කොට ගැනීමෙන් දැවෙමින් තැවෙමින් පිච්චි ඉඳලා මේ යනවා. මොකද අගට ගියන් පස්සේ කියලා දෙන්න කෙනෙක් නැත්තම් මිදෙන්න විදිහකුත් නැහැ. ඒ වේදනාව විඳින්න වෙනවා. නමුත් තරුණ වයසේදී ආත්ම කොට ගැනීම නවත්තන්න පුළුවන් වුණත් එතනින් එහාට ආත්ම කොට ගැනීම එකතු වෙන්නේ නැහැ. නමුත් ආත්ම කොට නොගැනීමෙන් පරණ වැරදි ටිකත් අයින් කරන්න පුළුවන්. එතකොට මොකක්ද ඒකෙන් තේරුම? ආත්මයක් නැහැ කියලා දෙයකට පෙන්වන්නේ නැහැ. මම කොට මගේ කොට ගැනීමමයි මගේ ආත්ම කියන්නේ. එතකොට අර ප්‍රතික්‍රියාවලට යන්න හිතෙනවා. නින්දාව, පරාජය, මදිකම මේ සියල්ල උපේක්ෂා සහගතව විදා ගන්න බෑ. යම්කිසි Tamanට එකකින් බැදිලා. එහෙනම් නිකන් ඉන්න හොඳ නැහැ. අන්න ඔබව මෙහෙවන්නේ මේ ආත්ම. දැන් සබ්බේ ධම්මා මොනවද එතකොට? පව, පින, ධානය, ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඔක්කොම. මනෝච ධම්මෝච අරමුණු. සබ්බේ ධම්මා. හොඳ එක හරි නරක එක හරි දෙකම. දැන්
ආත්ම කොට ගැනීම සිදුවෙන ආකාරය බලන්න. අටලෝ දහමට අදාළ කාරණා පිළිබඳ කිසිම තර්කයක් විතර්කයක් ඇලීමක් ගැටීමක් නොතිබුණ ඔබ අටලෝමට ආධාර කාරණාවලදී වාසියේදී ඇලෙන්න ගත්තා. අවශ්‍යයේදී ප්‍රතික්ෂේප කරන්න. ඒ තමයි ආත්ම කොට ගන්නවා කියන්නේ. එයින් Tamanට යම්කිසි බලපෑමක් වයහපතක් සිදු වෙනවා කියලා බාහිර ලෝකෙ සිදු වෙන සිද්ධීන් Tamanට සිදු වෙන බලපෑමක් වශයෙන් කැලේ තියෙන කුණු ඇඟ ඇතුළට දාගත්තා වගේ අන්න. දැන් මේක අවුරුදු 2 3 4 5 ක්‍රමයෙන් නැවතත් එන්න මොකද වෙන්නේ ආත්ම කොට ගැනීමෙන් ආත්ම කොට ගැනීමෙන් ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙනවා. තවදුරටත් ආත්ම කොට ගන්න එක බලවත් වෙනවා. ඉස්සර රවල බැලුවා විතරයි බැන්නොත් බැන්නා විතරයි. දැන් එහෙම නෙමෙයි. Tamanne තියෙන අවිය පාවිච්චි කරලා ඝාතනය කරන්න හරි, රාජ්‍ය බලය යොදන්න හරි, නැත්නම් තව රටින් පන්නන්න හරි, නීති විරෝධී විදිහට මොකක් හරි කරලා ඔප්පු ටික ලියා ගන්න හරි. අන්න ආත්ම කොට ගැනීම තුළ තමයි පවතින ප්‍රතික්‍රියා. ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ කවුද? ආත්ම කොට ගත්ත අය. අන්න අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල අත්තනෝ. අනුපූර්ව ක්‍රමයට ක්‍රමයෙන් මේදාවි ඥානවන්තයා කෝකතෝකං ටික ටික කනේ කනේ සනයක් සනයක් පාසා. තව දිහකුත් පේන උපමාවකුත් ඒක. රිදී කෑල්ලක් හරි රත්තරන් කෑල්ලක් හරි යකඩ කෑල්ලක් හරි ගෙනත් දෙනවා කම්මල් කරුවට. පරිසරයේ තිබිලා මලකඩ බැඳලා තියෙන්නේ. එකපාරට ඔක්කොම මලකඩ යන්නේ නැහැ. රත් කරලා තලන්න මැරිච්ච කොටස් ගැලවෙනවා. ටික ටික නැවත නැවතත්. සංසාරයේ සහ මේ ජීවිතයේ ආත්මකට ගත්තා වූ කාරණා ටික ටික නැවත නැවතත් ඉන් මිදෙන අවස්ථාව බවට පත් කරගන්න ඕන කොයි මොහොතද? අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබ කරන කාර්යය සමග අර මලකඩ එන වෙලාවට. මලකඩ නැති වෙලාවට තලන්න දෙයක්වත් නැහැනේ. දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශිල්ප දැක්වීම නැත්තම් ශාස්ත්‍රය. මෙච්චිත කෙලසීමෙන් දුකටපත් වෙන කාරණේ වෙනුවට සිත පිරිසුදු කර ගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ දේ තමයි මේ තෝකතෝකං කනේ කනේ න්‍යාය. එතකොට ඔබට අදාළ කාර්යය පිළිබඳ ගැටලුවක් මේකේ නැහැ. ජීවත් වෙන්න අවශ්‍ය Tamanට අදාළ වගකීම්කට අදාළ කාරණා කෙරෙන්න ඕන. ඒව නවත්තලා ඔය කැලේට යන්න නෙමෙයි පෙන්නන්නේ. නමුත් ඒ අතරතුර ඒ ශේස්ත්‍රයේදීමයි ඔබට මේ ආත්ම කොට ගත්ත කාරණා නිසා uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam visinska vitakkam අන්න ආත්ම කොට ගත්ත જાතිය එනවා. ලෝභය මගේ ආත්ම වෙලා, ද්වේෂය මගේ ආත්ම වෙලා, හිංසාව මගේ ආත්ම වෙලා. ආත්මයක් නැහැ කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව එන එකට එකතු වීමෙන් ආත්ම කොට ගැනීමෙන් සසර හැදෙනවා කියන එක තේරුම් ගන්න. සසර හැදෙන එක නවත්තන්න නම් ආත්ම කොට අරගෙන බෑ. අන්න අනාත්මය. ආත්ම කොට ගන්න නැතුව කියන එකේ තේරුම මොකක්ද එතකොට? මම නම් දකින්නේ ගහගන්න බැනගන්න කපාගන්න කොටාගන්න ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ යම් අවස්ථාවක ඒ අදාළ හැඟීම ආත්ම කොට ගත්ත නිසා. ඔබට රිදුනා පාඩු වුණා ආදී වශයෙන් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ ආත්ම කොට ගත්තා. විදුලිය වැස්සකට පෙර විදුලිය කොටනවා කියලා කියන්නේ. විදුලිය එළි විහිදෙනවා. දකින්න පුළුවන්. හැම නවත්තන්න බෑ ගාම්ම නිවෙනවා. අනිවාර්යයෙන් මේ වර්තමාන මොහොතේ සිදුවෙන කාරණා ඒ මොහොතේ හටගෙන අවසන් වෙනවා. ඔබ ඒක නැවත පවත්වන්නේ කොහොමද? ඒක අවසන්නේ. ඔබේ සිතින් මේක අල්ලාගත්තොත් නේද මට මෙහෙම කළා පාඩුවක් කළා නින්දාවක් කළා ආදී වශයෙන් ඒක මරුණ දෙයට පණ දුන්නොත් තමයි ආපහු ඔබ ඒවා තියනවා කියන හැඟීමෙන් රියැක්ෂන් එකට යන්නේ. දැන් විදුලිය දැල්වී නිවීමක් වගේ හටගත්ත දෙන්නේ නැසීම වලකටගත් න්‍යායක් හිතේ තියෙන්නේ. ඒ නැසීමට එරෙහිව යමින් ඔබ මේකට එකතු වීම නේද මේ ආත්ම කොට ගැනීම කියලා කියන්නේ.
දැන් අනත්ත ලක්ෂණ සූත්‍රයේ මොනවද අනාත්මයේ දේශනා කරලා තියෙන්නේ? ලෝකේ සියලු දේවල් අපි ගන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් දොරවල් පහෙන්. දොරවල් පහෙන් එන කාරණා සමග ලෝභ මූලිකව, දේශ මූලිකව, ඊර්ෂ්‍යා මූලිකව, ක්‍රෝධ මූලිකව හැඟීම් වලින් යුක්තව ගන්නවා නම් ඔබ ආත්ම කොට ගන්නෙක්. සංසාරෙම පුරුදු කරේ ආත්ම කොට ගන්න. ඉතින් ආත්ම කොට ගත්ත මිනිස්සු ඉන්න මට නම් තේරෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමිත් නැහැ, ධම්මං සරණං ගච්ඡාමිත් නැහැ ඔය කීවට. දැන් ආත්ම කොට ගැනීමෙන් මිදෙන්න තමයි බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං ඕනේ. බලන්න මේ මංගල ධර්ම දේශනාව තුළ දේශනා කරලා තියෙන මොකක්ද කියලා මංගල ධර්ම දේශනාව තුළ මේ දෙවෙනි ධර්ම දේශනාව තුළ අනත්ත ලක්ෂණ සූත්‍රය. අන්න ඒකේ පංචස්කන්ධයට එන දේවල් ආත්ම කොට ගන්න එපා කියලා නේද තියෙන්නේ. එහෙම වචනෙන් කියවට තේරෙන්නේ නැහැ නේද? ආත්ම කොට ගත්තාම මොකද වෙන්නේ? පංචස්කන්ධයට එන දේ බලන්න. ඇසට හම්බෙන රූපය, කනට හම්බෙන ශබ්දය, නාසයට හම්බෙන ගන්ධය. ප්‍රසාද නැත්තම් ප්‍රසාද ගෝචර රූප නැත්තම් ඇසත් රූපයක්. දැන් ඒ ඇසත්පත් වන රූපය සැප හෝ දුක් උපේක්ෂා වශයෙන් වේදනාවටපත් වෙන්න වෙනවා. වේදනාව රූප වේදනාවක්, ශබ්ද වේදනාවක් වශයෙන් සංඥාවට පත් කරන්න වෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා කියලා. ඒකට තිබෙනා වූ ආකාරයෙන් සංඛාරයක් එකතු කරනවා, චේතනාවක්. ඒ රූප වේදනා සංඥා සංකාර හතරෙන් උන දේ විශේෂයෙන් දැන ගැනීමක් කරනවා පංචස්කන්ධය. දැන් ඒ පංචස්කන්ධය තුල ඒක හටගෙන නැසෙන්න වෙනවා. නමුත් ආත්මකට ගත්තොත් මොකද වෙන්නේ? සසරට බැඳෙනවා. අන්න ආත්මකට ගැනීමෙන් සසරට බැඳෙනවා නම් ආත්මකට නොගන්න ඕන සසරට බැඳීම වළක්වන්න නෙවෙයිද? හොඳයි මම මේ දහම් පෙළ ඔබට පෙන්වන්නම්. ප්‍රායෝගිකව බලන්න. පොතේ බලන්නේ නැතුව ජීවිතේට එක සැරයක් සිද්ධ වෙන දෙයක් වශයෙන් බලන්නේ නැතුව වර්තමානයේ ඔබේ ඇසට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධය හමුවීමේදී මේ ආත්ම කොට ගැනීමෙන් සිදුවෙන දේවල් සසරට අසු වීම හේවත් මඤ්ඤමානෝ කෝබික්කු බද්දෝ මාරස්ස ඔබ ළඟ දැක ගන්න. මඤ්ඤමානෝ කෝබික්කු බද්දෝ මාරස්ස. උපාදී මානෝ කෝබික්කු බද්දෝ මාරස්ස. තව වචන තියෙනවා. අභිනන්දන මානෝ කෝබික්. අන්න ඒ බද්දෝ මාරස්ස කියන පදෙන් සිදුවෙන දේ තමයි ආත්ම කොට ගත්තාම සිදුවෙන දේ. එහෙම සිදු නොවෙන්න ගන්න එකට කියනවා ආත්ම කොට නොගැනීම නැත්නම් අනාත්මය. දැන් ආත්ම කොට ගත්තාම සිදුවෙන දේ හොයාගනිමු අපි. උදේ පටන් රැ වෙනතුරු ළමා කාලේ මහලු වෙනතුරු ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට ඔබට හමු වෙන අරමුණු. බාහිර උදව් වෙනවා. රූපේ, ශබ්දේ, ගන්ධ, රසේ බාහිර තියෙන දේවල්. ඒවා සමග ඇහැ කන නාසය ගැටීම උදව් වෙනවා. ඒවට අදාළ අගයන් චිත්තාභ්‍යන්තරයේ තිබිලා එන්න. අගයන් සියල්ල අද ඒවා නෙවෙයි පරණ තබපුවා. ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පුණ්‍ය, පාප, ධාන ආදී වශයෙන් තබපුවා. දැන් ඒව නේද පංචස්කන්ධයට එන්නේ. දැන් මේ බාහිර කාරණා දෙක සහ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ හිතට එන එක නේද කාම විතර්ක උප්පන්නම්, ව්‍යාපාද විතක්ක උප්පන්නම්, විහිංසා විතක්කම් උප්පන්නම් කියන්නේ තියපු අය නේ එක නෙමෙයි. එළිය තිබිලාවද? දැන් මේක තව පැත්තකින් සඳහන් කරනවා මේවා නිසා තමන් හදාගත්ත පරිදි ලෝභය, ද්වේෂය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හටගෙන ඒක විඳින එකට කියනවා පස්සපච්චා වේදනා. අර පස්ස තමන් හදාගත්ත තරහ, වෛරය, ක්‍රෝධය තමයි විදිහින් වද දෙන්නේ, වේදනා දෙන්නේ. මේ ආත්මකට ගැනීමේ විපාකය. තවත් ආත්මකට ගැනීමක් විපස්සම කරගන්නේ වේදනාවට ඇලෙනවා, ගැටෙනවා, තණ්හා. දැන් මම වුණාම අතහරින්න පුළුවන් කමක් නැහැ. තණ්හා පච්චා උපාදාන.
උපාදාන වුණාම අතාරින්න කොමක් නැහැ. උපාදාන පත්‍ය භව. මෙන්න ආත්ම කොට ගත්තාම සිදු වෙන දේ. දැන් ඉවර වුණාද? ස්කන්ධ පහ නැතුණා. නමුත් අනාගත ඵලයක් වුදෙන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ගත වූ අවිද්‍යා සංඛාරය ආත්ම කොට ගැනීමේ ප්‍රතිඵලයක් නේද? ළමා කාලේ පටන් හැම දෙයක් සම්බන්ධයෙන්ම ඇලෙනවා නම් මුලා වෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් මේ ආත්ම කොට ගැනීම තුළින් චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙලා ඔබට ලෝකේ ඉන්නකොට නිදහසේ තීරණය කරගන්න බැරි මේ හැඟීම් විසින් ඔබේ තීරණ මෙහෙවන ඇතුලෙන් එන මායя බලවතා බවට පත් වෙනව නේද? ඔබ ටයිකෝට් පැලඳගෙන කාර්යාලයේ ඉන්න ඔබව පාලනය කරන්නේ මේ ඇතුලේ ඉන්න ආත්ම කොට ගත්ත ශක්තිය. ඔහු හැම විටම ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහෙන් අගතිගාමී තීරණ ගන්නව යරුණාම නිදහස් තීරණ ගන්න ඔහුට බෑ. ඔහුට කියන්නේ කයට නෙමෙයි, ඒ ආත්ම කොට ගත්ත හැඟීමට. දැන් මේක සමාජයේ කරන දේ. දැන් තථාගත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා නම් භික්ෂු භික්ෂුණී උපාසිකා උපාසිකා කවුරු හරි දැන් මේ ආත්ම කොට ගන්න තැනම ආත්ම කොට නොගන්න මොකද්ද කරන්න වෙන්නේ? සිහිය පුරුදු කරන්න ඕනේ. ඒ තමන් හදාගත්ත දුර්වලකම් ටික ඇවිදින් නැසී යන සහ අලුතින් දුර්වලකම් හැදෙන්නේ නැති ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අත්දැකීමින් හොයාන තිබෙනවා. ඒ හැඟීම් විශේෂය තම තමන්ට ආවේනිකව සංගවා තිබෙන්නේ. තිබෙන තැනක් නැහැ. නමුත් අදාළ කරුණු යෙදෙනකොට හිරිගඩු පොප්පලා යන්නේ. ඇස් රතු වෙන්නේ. ඔබේ භාෂාවෙන් කියනවා නම් මරාණ මැරෙන්න හිතෙන්නේ ඒ හැඟීම ආත්ම කොට ගත්ත නිසා. දැන් ආත්ම හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින් නෙවෙයිනේ. මේ ආත්මේ හමු වීදෝ කිවට ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒ හැදෙන දේවල් වලින් සිත තුළ තමයි මේ ආත්ම කොට ගැනීමෙන් පවෙන් සතර හැදේ, පිනෙන් සතර හැදේ, ධානෙන් සතර හැදේ. ආත්ම කොට අරන් තින්නේ පව හරි, පින හරි, ධානය හරි. දැන් ඔබට මෙන්න මේ වැරද්ද සිදුවෙමින් පවතිනවා. මෙතනින් ජීවිතේ කෙලවර වෙන්නේ නැත්නම් මේ ආත්ම කොට ගත්ත නිසා මේවට අදාළ විපාක වාරයකට මිනිස් ලෝව හෝ වෙන තැනකට යන්න සිදු වෙන බැවින් මිනිස් ලෝවින් පරිබාහිරව ගියාම මිනිස් ලෝව තියෙනා වූ වාසි හිමි වෙන්නේ නැහැ. මේ සඳහා මිනිස් ලෝව විශේෂ වාසි තැනක්. කොහොමද මම මේ පෙන්වන්නේ? ඔබ බලන්න අපිට පහලින් කියන්නේ පොළොවට ඉන්නවා කියන එක නෙමෙයි. බුද්ධිය මානසික දියුණුවෙන් පහලින් ඉන්න අලියා ගව ඇතාසුනක ආස්සයා වගේ සත්. කනවා බොනවා අතර පරම්පරාවක් හදනවා. කවදාවත් පව්පින් කියලා දෙන්න පුළුවන්ද? අන්න එතෙන්ද ගියාපුවම ඒක වෙනස් කරගන්න තබා තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ. දියුණුව ගන්න ඔබ මේවා ජීවත් වෙලා ඉඳලා ඉහළ පිනෙන් දෙවියන් අතරට යනවා. දෙවියෝ කියන්නේ කවුද? සිතූ පැතූ දේවල් නරක පැත්ත වෙන්න බෑනේ. සතුටමනේ හම්බ වෙන්න ඕනේ. පින ආහාර කොටගෙන ජීවත් වෙන. දැන් ඔවුන්ට උත්පත්ති ලැබූ තැන් පටන් චුත වෙන උතුරුම අටලෝ දහමේ කම්පාවක් පවක් නැහැ. ඔක්කොම පින තියෙන්නේ. ඔහුට දැන් පින තියෙනවා නම් ඒකේ දුක තියෙනවද? ඒ නිසා දෙවියන් හිතන් ඉන්නවා අපි දැන් නිවිලා ඉන්නේ කියලා. මේ සමාජය මෙහෙම හිතන්නේ නැහැ මේක සම්බන්ධයෙන්. බුදුන් වහන්සේත් පැහැදිලි කරලා දාරන්නේ ඒකයි ඒක. අපාගත සත්වයාට ඒක දුකක් වශයෙන් තේරෙන්නේ නැහැ. මේ දෙන්න හැකියාවක් නැහැ. දෙවියන්ට ඒක නිවීමක්. මේ දෙන්න ඕන කමක් නැහැ. දෙවියන්ට එසේනම් බ්‍රහ්මයින්ට රූපී අරූපී තව ඊට හා කොතරම් නිවීමක්ද? ඝන කයකුත් නැතුව දිරා යන දෙවියන්ටත් නැහැ.
දැන් එතන ඉන්නේ ධානසෝයෙන් නම් එයාට ආය ආපහු විදර්ශනාවක් වඩන්න ඕනේ ධාසෝයකින් ඉන්නේ. දෙවියන් ඉන්නේ සතුටින් නම් එයාට සැප දුක දෙකක් අනාත්ම වශයෙන් බලන්න තියනවාද? ඇයි මේ දුක දැකලා දුකට හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය යන්න ඕන කියන එක වළංගු වෙන්නේ අපායට, දෙවිය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට නෙමෙයි මනුස්සයින්ද කියලා හිතන්නේ නැත්තේ? දුක දකින්න ඕනේනේ. යම් දුකකටපත් වෙනවා නම් ඒකට හේතුව ඔබේ චිත්තාභ්‍යන්තරේ පවතින ඒ අඩුපාඩුව හදාගන්න නෙමෙයි පෙන්වන්නේ. අන දැන් ඔබට තේරුම් ගන්න පහසු ඇති. අතු දීර්ඝ සංසාර ගමනක මේ ජීවිතේ ධර්මය හමු වෙන තොරා මොනවද ආත්මකට අරන් තියෙන්නේ? තම තමන්ට අයිති දේවල්. පෞකාරයා පෞකාරකම් අදාළ ක්‍රියාකලාපයන් ටික ආත්මකට ගන්න ඇති. පින්කාරයා පිනට අදාළ ක්‍රියාකාරකම් ටික ආත්මකට ගන්න ඇති. ධානලාභියා මෙහිදී ධාන උපදවා ගත්තාම ධානය ආත්මකට ගන්න ඇති. දැන් ආත්මකට ගැනීමෙන් නේද එහෙනම් පවයි පිනයි ධානයයි ඔස්සේ සතර හැදෙන්නේ. දැන් ආත්මය කිව්වේ ජීවිතයද එතකොට? හටගෙන නැතන හැඟීම බැඳෙන ආකාරයෙන් ඒ සඳහා ආසක්ත වීම එකතු වීමට කියනවා ආත්මගත ගන්නවා කියලා. ආත්මකට ගත්තේ නැත්නම් මොකද්ද වෙන්න ඕන? හටගත්ත අදාළ කාර්යය කළා වහාම යන්න වෙනවා. එහෙම නවාතැන් දෙන්නේ නැහැ. දැන් මේ ආත්මකට ගැනීමෙන් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය වෙන්නා වූ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කර ගැනීම සඳහා ආත්මකට ගන්න මොහොත අනාත්මකට ගැනීම තුළින් අර පස්ස වේදනා තණ්හා උපාදාන භවණං වූ ආත්මකට ගැනීමෙන් සිදුවන ඉරණම සිදුවේයිද වෙනත් ඉරණමක් සිදුවේයිද? පස්සපච්චය වේදනා ආත්මකට ගැනීමයි. මට ගැහුවා, මට බැන්නා, මට පාඩු කරා, මට හානියක් කළා ආදී වශයෙන් අර මට කියන අර්ථයෙන් ගැනීම තමයි ආත්මකට ගන්නවා කියන්නේ. විදුලිය කොටා බැහැලා ගියා. කරන්න දෙයක් නැහැ දැන්. කැමරාව නැත්තම් පින්තූරයට ගන්න විදිහකුත් නැහැ. ඒ වගේ හටගනි. හටගත්තට ඔබ ඒකට එකතු වෙන්නේ නැති වෙන සතිය දිනු කරා නම් මොකද වෙන්න ඕන? හටගත්ත දේ නැසෙන්න වෙනවා. එනිසා මේ අනවශ්‍ය කාරණා සිතේ ජනිත කරගෙන ඒවාට ශක්තිය ලබා දී පවත්වන්නේ ඔබේ ආත්මකට ගැනීම, බාර ගැනීම. ඔබ බාරගන්නේ නැත්නම් ඔබේ ආසනය තුළ, ඔබේ ජීවිතය තුළ යාට නවතනක් නැහැ. යන්න වෙනවා. දැන් මොනවද? සබ්බේ ධම්මා. ඔබ ධානානාත්මකට ගන්න යන්න එපා. ඒක ඒගොල්ලෝ බලපුවාවයි. ඔබට තිබෙන්නේ මොනවද? uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. ඒ මොහොතේදී ඒවා සමග එකතු වී ප්‍රතික්‍රියා දක්වන්න යාම නේද මේ ආත්මකට ගැනීම කියලා පෙන්වන්නේ. ඒ මොහොතේම ඒ පුරුද්ද වෙනුවට වෙනත් පුරුද්දක් එතනට එකතු කිරීම තුළින් වෙන්න ඕන මොකද්ද? අර චිත්ත අභ්‍යන්තරයට ශේෂ වී නැවත හට ගන්න තියෙන හේතුව ඒක කෙලෙස් රැස්වීමක්. නමුත් අතීතයේ ඇවිදින් ඉවර වෙන්න ඕන කියලා තියෙනව නේද? උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම. ඒ ආත්ම කොට ගත්තොත් නූපන්න කුසල් උපදිනවා. ආත්ම කොට ගත්තේ නැත්නම් උපන්න කුසල් දුරු වෙන්න බැරිද? නැවත නැවතත් මේ ආත්ම කොට ගත්ත දේවල් එනකොට ආත්ම කොට ගන්න පුරුද්ද වෙනකොට ආත්මකද නොගන්න වීරියක්, සිහියක්, ඉවසීමක් තියෙන්න ඕනවා. සතිමතෝ. අපි හිතමුකෝ හොරෙක් නිවසට රිංගුවා නැත්නම් හොරෙක් වනාන්තර රිංගුවා. හතර පැත්තෙන් මුර දාලා.
යන්න තැන් තියෙනවා කීපයක්. ඒ කොතනින් යයිද කියලා සතියෙන් ඉන්න ඕන නේද? අල්ලගන්න නම්. ඒ වගේ මේ උපන්න කුසල් ප්‍රහාණය සඳහා ඒවා ඇසෙන් කනෙන් නාසයෙන් ඔස්සේ ඇවිදින් එකතු නොවීමෙන් බැහැර කරන්න ඕන කියන න්‍යාය ඔබට තේරෙනවද? එන වෙලාවට පරණ පුරුදු පාරේ ගැහුවොත් ගහන්න බැන්නොත් බනින්න කැපුවොත් කපන්න පලිගත්තොත් පලිගන්න එකට කරගන්න ගියොත් ඔබ ආත්ම කොට ගත්තා ආයෙත්. ඔබ වේරේනච සම්මංච පිළි අරන් ඉන්නවා. කෝදේන දිනේ කෝදන් කියලා න්‍යායක් ඔබ හදන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ නම් එහෙම නැහැ. අක්කෝදේන දිනේ කෝදන් කියලා තියෙනවා. අසාදුන් හදනවානේ. දැන් ඔබට සරණමය අවස්ථාව කුමක්ද? බුදුබණ තේරෙන් බෙල හදාගත්තා වූ මේ මෝඩකම් ටික චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් පවතිනවා ශේෂ වෙලා. එහෙන් ඒගොල්ලොන්ට නිදහස් වෙලා යන්න තැනක් නැහැ. එහාට පැනලා පහර දෙන්නත් බෑ. නමුත් ඒගොල්ලෝ එනවා කොයි වෙලාවෙ හරි. ආවෙලාවට අදිවාසීති වලින් එකතු වුණොත් ඔබ ආපහු ඔවුන්ට තැන දුන්නා වුන් බාරගත්තා. ආවෙලාවට ඔබට එකතු නොවෙනවා නම් එකතු නොවීම නේද අනාත්ම කියන්නේ. අනාගත ඵලයක් හැදෙන්න හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීමට අනාත්ම කියනවා. ඕනෑම අරමුණකදී තින්නම් සංගති පස්සෝ ඇහි කනේ නාසයේ දිවේ කයේ සිතේ. හැබැයි තින්නම් ගති පස්සෝ වර්තමාන දෙයක් නෙමේ පරණ මලකුණක්. මින් පෙර සිද්ධියක මතකයක් පමණයි ආවර්ජනයක් පමණයි සිද්ධිය දැන් නැහැ. ඒ මලකුණ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මල දරුවා සොහනට විසික් කරන්න කියනවා කිසා ගෞතමියට. තව බොහොම තැන්වල තියෙනවා ඒක. අන්නේ ගත වුණු දෙයක් අරගෙන ඒක සිද්ධියක් කෙනෙක් තැනක් කොටගෙන විඳවීම නේද මේ ආත්ම කොට ගන්නවා කියන්නේ. ඒක සිදුවීම හමාරයි නම් දැන් අපි ගන්න නැත්නම් අපට විඳවීමක් නෑ නේද? දැන් තේරෙනවද ආත්ම සංකල්පය? මිනිසා දුකටපත් කරන්නේ, මිනිසා වෙහෙසටපත් කරන්නේ, මිනිසාට පීඩාගෙනත් දෙන්නේ බාහිර සංසිද්ධිය නොව මේ ආත්මකට ගත්තා වූ එකේ බලවත්කම කියලා. අන්න දැන් කම්මාරෝ රයසස්සේව නිද්දමේ මලාත්තනෝ තෝකතෝකං කනේ කනේ යලි උපදී. අද උපදී හෙට උපදී අනිද්දා උපදී නැවත නැවතත් උපදී. මේ ආත්මකට ගත්ත කාරණා කාම විතර්කයේ වශයෙන් විකෘති කාම පැත්තට, ව්‍යාපාද විතර්කයේ වශයෙන් තරහ පැත්තට, විහිංසාව විතර්ක වශයෙන් බරපතල රිදවීම කරන පැත්තට. එක දවසට 100%ක් බැහැර කරන්න බෑ. තෝකතෝකං ටික ටික ඒ මොහොතේ ෂණේකනේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කය උපදින මොහොතේදී ඒවාට එකතු වීමෙන් ආත්මකට ගැනීමෙන් සතර හැදේ එකතු නොවන පාර මොකද්ද? එකතු වීම මඤ්ඤමානය නම් එකතු නොවීමට අමඤ්ඤමානය කියනවා. එකතු වීම පස්සපච්චා වේදනා නම් ඇහැ තුළ එකතු නොවීමට කියනවා පස්ස නිරෝධා. එකතුනේ නැහැ. එහෙනම් විඳින්නේ මොනවද? විඳින්න නැත්නම් ඒ ෆන්ව තණ්හාවක් තියනවද? තණ්හා නැත්නම් උපාදානයක් තියනවද? උපාදාන නැත්නම් භව වෙනවද? දැන් බලන්න මේ පෙළ. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා වරහන් ඇතුලේ. ත්‍රිපිටකයේ තියෙන පෙළේ තියෙන්නේ එහෙමයි. තණ්හා තස්සායව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ නිබ්බාණං. දැන් නැවත නැවතත් ඒ උපදින මොහොතේදී මේ තණ්හා නිරෝධයෙන් භව නිරෝධය කරනකොට කොහෙද ඔබ යන්නේ? දැන් අනාත්ම දර්ශනය නේද? දැන් අනාත්ම දර්ශනයේදී තමන්ගේ අර දුර්වලකම් ටික සේරම නැතෙනවානේ. දුර්වලකම් නැත්නම් ඊට පස්සේ ඇති හැටියකට යනවා ඇති නේද? ඒකට බුදුන් නැත යනවා කියලා කියනවා නේද? දැන් ඔබට ඉගෙන ගන්න තහනන්ද, හරියම්බ කරන්න තහනන්ද, රැකියාවක් කරන්න තහනන්ද, ඔබෙන් කෙරෙන්න ඕන යහපත් ක්‍රියාකාරකම් සියල්ල බැහැර කළට වෙනම දෙයක් කළ යුතුයි කියලා ඔබ කල්පනා කරනවාද?
කාර්ය බහුලත්වයෙන් තොරවනා වූ ස්වාමින් වහන්සේලා වනාන්තරයට ගිහිල්ලා මනෝද්වාරයට මුහුණ දී මේ වයින්කොට ආත්ම කොට නොගැනීමෙන් uppannam කාමිතක්කං uppannam ව්‍යාපාදක්කං uppන්න විහිංසාවිතක්කං නාදිවාසීති පජහති කියන එකෙන් කලේ ආත්ම කොට නොගැනීම. ඒ නිසා ප්‍රහාණය වුණා නේද? ඔබට එහෙම වෙලාවක් නැහැ. ඔබ වර්තමාන අභියෝග සමග ජීවත් වෙනකොට ඔබටත් මේවා උපදිනවා විතරකම්. දැන් මේ මොහොතේදී ඒකට ගත්තේ නැත්තම් ටිකක් නැති වුණා. ඊළඟ සැරේ ටිකක් අඩු වෙලා ඒත් එතකොට තව සැරයක් ගත්තේ නැත්තම් ටිකක් තෝකං කනේ කියන ටික ටික මේ මොහොතේ එකතු නොවීමෙන් සිදුවෙන අනාගත ඵලයක් නොතබා මරණයට පත්වීම සතියේ ප්‍රතිඵලය නේද? අනුගමනීය ප්‍රතිපදාව නේද? දැන් මොනවද? සබ්බේ ධම්මා ඉතුරු නැහැ. ලෝභය හරි, ද්වේෂය හරි, මෝහය හරි, ඊර්ෂ්‍යාව හරි, ක්‍රෝධය හරි විතරක් නෙමේ, පව හරි, පින හරි, ධානය හරි විතරක් නෙමේ, නිවනත්. අල්ලලා හේතු ඉතුරු කරන්න තියෙන ආත්මයට ගන්න තියෙන දෙයක් නෙමෙයි. දැන් අනාත්මයේ තියෙන සිහිය ඔබ නැති කර ගන්න ආත්මකට ගත්ත එකේ වෙනම ගමනක් ඔබට හදලා දුන්නා නේ සතර වශයෙන්. සංසුන් අනාත්මයේ තිබෙන්නා වූ නොසල් වෙන බව වෙනකොට ඔබ ඒකට ආත්මකට ගැනීම තුළ ඔබට ඒකට අදාළ විපාක වාරයක් සමග සතර ගමනක් අපාය දිවි ලෝකේ මනුස්ස ලෝකේ හදලා දුන්නා. ඔබ ආත්මකට ගන්න එක අතහැරියොත් ආපහු අර ගමන අතහැරෙනවා නේද? දැන් හමු වෙන ඇත්තේ මොකද්ද? ඇති හැටියක් වේ නොහැකිද? අන්න ඒ විදිහට තමා තුළ බාහිර ගැටීමකින් තොරව ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් කාරණා තමාවට කටයුතු කරන්න ගියාම ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඉපදෙන්න කාරණා. මට ගැහුවා, මට බැන්නා, මට පාඩුවක් සිදු කළා, ලේසියෙන් අරින්න හොඳ නැහැ කියලා තමන් සතු උදානේ, කුලයේ, නිලයේ, බලයේ, වත්කම් සියල්ල යොදාගත්තාම ආත්ම කොට අරන් නේද තියෙන්නේ? ආත්ම කොට ගත්තාම අනාගත සතරක් සඳහා පියවර සෑදීම සිද්ධ වෙනවා. නමුත් පුරුදු කරන්න ඕන මොකටද? චිත්ත අභ්‍යන්තරයට ශේෂකොට නොතබා අවිදින් නැති වෙන්න. වෙලාවක් දෙන්න පුළුවන්ද? බෑ. තහනම් කරන්න වෙලාවක් තියෙනවා නිින්ද. අනිත් ඕනෑම වෙලාවක තමා සාමාන්‍ය කර්තව්‍ය සමග යෙදී සිටින විට තමන් හදාගත්ත මේ හතුරා එළියට එනවා. ආවෙලාවට තමයි මේ අපි කතා කරන අනත්තාති ආත්ම කොටගෙන ඉදිරියට තැබීම වෙනුවට ආත්ම කොට නොගැනීමෙන් ඒ මොහොතේ නිරෝධ වෙන. අනාගතයට තබා ඉතුරු කිරීම අවශේෂ නිරෝධය කියනවා. අනාගතයට නොතබා නැති වෙන්න අනේක ආත්ම කොට නොගැනීම. ලෝභයේදී, දේශයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, වෛරයේදී, පවේදී, පිනේදී, ධානයේදී මේකී සහනෝකි සබ්බේ ධම්මා අනාත්තාති. දැන් තමන්ගේ වසඟේ පවත්තන්න බැරි කාරණේ ධනාත්ම කියන්නේ. නෑ ආත්ම කියන්නේ මඤ්ඤමානේ. මඤ්ඤමානෝකෝ බිකු බද්දෝ මරස්ස ඒක තමයි ආත්මකට ගන්න එකේ විපාකේ නැත්තම් ආදීනවය. ඔබට සැහැල්ලු වෙන්න ගැලවිලා ඉන්නට ආත්මකට අරන් හරියන්නේ නැවත නැවතත් අර තෝකං කනේ භාෂාවෙන් පෙන්වන්නේ ඒකයි නැවත නැවතත් ආවිත් එකතු වුණොත් බලවත් වෙමින් ඔබ පරිහානිය කරා යනවා. ඇවිත් එකතු නොවුනොත් ඔබ ඇතුළතින් හිස් වෙමින් යනවා. ඇවිතින් එකතු වුණොත් ඔබ එයින් තුලින් පවෙන් පිනෙන් ධානයෙන් සසරට යනවා. ඒ යන්න තියෙන හේතුව ඇවිදින් අවසන් වුණොත් ඊට පස්සේ අපදංකේන පදේන නෙස්සත කියලා ගාථා පදයක් තියෙනවා. සිංහලට පරිවර්තනයක් කරුවොත් එහෙම පාද නැති බුදුන් කොහොමද ගෙනියන්නේ? කොයි පැත්තට මොන මාර්ගයකින් ගෙනියන්නද කියලා. බුදුහාමුදුරන්ට කකුල් නැහැ කියලා කියවෙනවා. නමුත් ඒක නෙමෙයි ඒ කියන්නේ.
අපාය යන්න හේතු අපුණ්‍යාවි සංකාර නැත්නම් කාමසුඛතිය උපදින්න පුණ්‍යාවි සංකාර නැත්නම් බවලෝ යන්න ධාන හේතු නැත්නම් දැන් අපදන් නේද? දැන් කොහාටද ගෙනියන්න තියෙන්නේ? අන්න ඒකේ පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබ මේ ආත්ම කොට ගත්ත හැඟීම් විසින් ඔබ ජීවිතෙන් මුදවලා ඒ තැන් වලට ගෙනියන්න හදනවා මේ වැඩේ අමතක කරලා දාන්න. මන්දයත් ඒ ඕනෑම ස්ථානයක් දුෂ්ටක්ෂණයක් සහිත තැනක්. දුෂ්ටක්ෂණයක මේ වැඩේ කරන්න බෑ. ක්ෂණ සම්පත්තියනේ පෙන්වන්නේ මේ මොහොතේ. එතකොට මේ දුෂ්ටක්ෂණවල අදාළ කටයුත්ත කරගන්න අවශ්‍ය පහසුකම් නැහැ. නැවත මෙහි එන්න වෙනවා. ඒක තමයි විශේෂයෙන් අවධාරණය කරගන්න ඕන. ඔබ හිතනවා දිව්‍යයන් අතරට ගිහින් පුළුවන්, බඹලොව ගිහින් පුළුවන්, තව ලෝක තියෙනවා කියලා. ඒවා තිබෙන්නේ කර්මයන්ගේ විපාක විඳින්න විතරයි. ඒවට හිර වෙලා ඇරුණාම මේ කියන ආත්ම කොට ගන්න, අනාත්ම කොට ගන්න උගන්වන්න ගුරුවරයෙක් නැහැ. මොකද ඔය අධ්‍යාත්මික බාහිර ආයතන 12 කියන එක නෑ උන්ට. උන්ට ආධ්‍යාත්මික ආයතන විතරයි තියෙන්නේ. බාහිර જાතියක් නෑ. අපි හිතන් හිටියට. ඒ වගේම උන්ට පින ආත්ම කොට අරන් තිබෙන බැවින් ඒ තියෙන අවුස්සුකේ දිගු කාලිනව තියෙන බැවින් ඒකෙන් මිදෙන්න ඕන කමක් නෑ. මේ කරුණු වටහා ගන්න පුළුවන් නේද? යදා පඤ්ඤාය පස්සති සබ්බේ ධම්මා අවදීතෙන් පටන් නින්දට යනතුරු එන්නා වූ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පාපින දානෙ මේකී සහ නොකී සියලු හැඟීම් සමග එකතු වී ගත්තොත් මමත්වෙන් අරගෙන සතර හදනවා. එකතු නොවුනොත් ඒගොල්ලොන්ට ඇවිත් යන්න වෙනවනේ. දැන් සතියෙන් කරන්න ඕන කාරණේ නේද? එනකොට එකතු නොවි අවසන් කරන එක. සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සති. දැන් මේ සංකාර රැස් කරලා අනාගතය හදන්න කැමති වෙන්නේ නැහැ. මොකද ආපහු මෙතනින් එහා පැත්තට ඕපාදික ප්‍රතිසන්දියට ගිහින් මේ වැඩේ කරන්න බැරි තැනකට එනවා. එහෙනම් මේ එකතු කිරීමට ආත්ම කොට ගැනීමට කලකිරෙනවා. අන්න තමා තුලත් තමා අවටත් කියන්නේ ඒකයි. ප්‍රසාද පහට හෝ මනෝද්වාරයෙන් එන කාරණාවලදී සතිමත්ව සිටමින් එකතු වී අවසන් වෙන බව ගමන හදන පාර වෙනුවට එකතු නොවි අවසන් කරන බව නිරෝධගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ ගුණ කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගතයන් වහන්සේ භව ගාමිත්වයේ ධර්ම දේශනා කරන්නේ නැහැ. භව නිරෝධය පිණිසයි ධර්ම දේශනා කරන්නේ. ඔබට මේ නිරෝධය තේරෙනවා නම් ඔබ බුද්ධ ශ්‍රාවකෙක් වෙනව නේද? දැන් මෙතනින් එහාට ඇතැම්මයි බණ 10 2000 අහලා ඉන්න අය ඉන්නවා. අහන එකත් හොඳයි. නමුත් තමන්ට අදාළ කර්තව්‍ය නොකර තමන් බණ අහන්න විතරක් ගියොත් තියරිය විතරයි, ප්‍රැක්ටිකලි නැතුව යනවා. තථාගතයන් වහන්සේ ගැනීම පෙන්නනවා. සද්ධර්මයේ දේශනා කරන කෙනා, ශ්‍රවණය කෙනා, ධාරණය කරන කෙනා, අනුගමනය කරන කෙනා කියලා. අර තේරුණත් මදි, අනුගමනය කරන කෙනෙක් වෙන්න ඕනනේ. අන්නේ ප්‍රායෝගික බව එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මේ සමාජයේ කී දෙනාද තේරුම් අරන් ඉන්නේ. අහන, කියන, කරන, පාඩම් කරන මොනවා හරි දෙයක් කරපුවම අපිට නිකන් හම්බ වෙයි මේක. බණ තේරෙන්න ඉස්සෙල්ලා හදාගත්තා වූ මෝඩකම් ටික ලෝභ මූල දේශ මොහ මූල වශයෙන් තියෙනවා. ඒවා ඇවිදින් ඉවර වෙන්න ඕන. ලෝභක්කය, දේශක්කය, මොහක්කය නිබ්බානන් නෙවෙයිද? අනුන්සය කරලා දෙනවද ඒක? ඔබනේ හදාගත්තේ. එයාලට එන්න ඉඩ දීලා දොර ඇරලා තියන්නත් ඕනේ, එන්න දෙන්නත් ඕනේ. ඇවිදින් හැංගෙන්න දෙන්න බෑ. ඒක නේද තථාගතයන් වහන්සේ මේ සඳහා වදාරලා තිබෙනා මේ පටිසෝතගාමී පිළිවෙත කියලා කියන්නේ. අර තෝකං ටික ටික ශනේ ශනේ මොහොතක් මොහොතක් පාසා.
එසේ ඔබට තමන්ගේ මෝඩකම් ටික නැති වෙනතුරු ඇවිදින් ඉවර වෙනතුරු නැති දවසට එන්නේ නැහැ. වැඩක් කරන්න තියෙනවා නේද? අන්න මම දකිනවා මේ සංඛ්‍යාව අවුරුදු 80ක් විතර ගියාම වැඩි හදාගන්න තේරෙන්නෙත් නැහැ, කාලෙත් නැහැ, සරසෞඛ්‍යයත් නැහැ. මන්දයත් ආත්ම කොට ගත්ත එකේ දුක දැන් විඳින්න වෙනවා. නමුත් ඔබට අවුරුදු 15 20 25 වෙනකොට තේරෙනවා නම් මේ යන්නේ අපි මේ දුක් ගොඩ ගැහෙන පාරක චිත්තාභ්‍යන්තරයේ මොළොබ දෙස මොහ බලවත් කරන පාරක කියලා. දැන් නවත්තන්න පුළුවන් නේද එකතු වෙන එක. දැන් එතනදී නූපන්න කුසල් නූපදින්න පටන් ගන්නවා. එකතු නොවි අවසන් කිරීමේදී උපන්න කුසල් දුරු වෙන්න පටන් ගන්න සම්මා වායාමයේ ක්‍රියාත්මක වෙනවා. අபிසංකාර රැස් කරලා ඔය ඉන්න පරිසරයේ මව්පියන් සියල්ල දමා තනියම අபிසංකාරයට අදාළ ගමනක් යනවද? විසංකාරගතං චිත්තං හිවත් සිත සංකාරගත වීමෙන් නිදහස් වෙලා මේ අනාත්මය බුදුන් ලෝට හෙළික පංචස්කන්ධයේ අනාත්මය ඔබේ ගැලවෙන මඟ බවට පත් කර ගන්නවද? එහෙම වුණොත් ඔබට අනිත් අයට වගේ කැපිච්ච පණුවෙකුට වගේ අවදි උතෙන් පටන් නින්දට යනතුරු කලබල වෙන්න, අවුලටපත් වෙන්න, පීඩාවටපත් වෙන්න හේතු නැති වෙනවා. දැනට ඔබ උපන්නං කාමිතක්කම් ව්‍යාපාදයක්කම් විහිංසාවිතක්කම් මගින් බිරිඳ සමග, දරුවන් සමග, අසල්වාසීන් සමග, ඥාතීන් සමග, කාර්යාලීය සේවකයා සමග, ස්වාමියා සමග ආත්ම කොට ගන්නවා ඇති ගැටලු. ඒ ඔබ ළඟ තවදුරටත් මේ මෝඩකම් තියෙන නිසා. හොඳයි ඔබ ඒවට එන්න ඇරලා යන්න ඇරියොත් ඊට පස්සේ එන්නේ නැති දවසට ඔබව නොසන්සුන් කරන්න එහෙම පුළුවන් බලවේගයක් එළිය තියෙයිද? මේ නිසා ලෝක සංසිද්ධීන් සමග ඔබ පටලවන්නා වූ බලවේගය ඔබේ මෝඩකමක්. ඒ මෝඩකම බොහොම කල් සසරේ බලවත් කරගත්ත මේ ජීවිතේත් බණ තේරෙන තුරු බලවත් කරගන්නවා. අනතුරු ඔබට දැන් ආපහු යන්න කාලය හරි. අර යන පැත්තට අනුසෝතගාමී. අනුසෝතගාමී බෞද්ධයෝ යාමිස පූජාය බෞද්ධයෝ, ප්‍රතිපත්ති පූජාය බෞද්ධයෝ නෙමෙයි. ඔවුන්ට බුදුන් දහම් සංගුණ වඳින්න පුදන්න පූජනීය ස්ථාන හුඟක් දේවල් තිබෙනවා. ඒවත් ඔවුන්ට ආත්ම කොට ගත්ත කාරණා තිබෙන බව ඔවුන් දැනගන්න වෙනවා. වැඩේ නවත්තන්න කියන්නේ යහපත් ක්‍රියාකලාපයන්. නමුත් ආත්ම කොට නොගැනීමෙන් සංසිඳන පාර තෝකතෝකං කනේ කනේ ඔබට ත්‍රිවිධ විතර්කයේදී වළංගු වෙනවා. ප්‍රායෝගිකව දැන් අත්නෝමල තමන් ළඟ තියෙන කාරණා ටික අයින් වෙන්නේ කොහොමද? ආත්ම කොට නොගැනීමෙන්. එහෙනම් හමු වෙන්නේ බුදුන්. ඒ බුදුන් කහ පාටද රතු පාටද සිවුරක් පොරලද ශරීරයක්ද මාංශද මොකොත් හොයන්න යන්න එපා. සම්බුද්ධ සහ සම්බුද්ධත්ව සූත්‍රවල පෙන්වනු ලබන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට මගේය, මමය, මගේ ආත්ම කොට ගන්න තාක්කල් මම බුද්ධ කිව්වේ නෑ. අන්න ආත්ම කොට ගන්නවා කියන්නේ. දැන් එන්න නැති දවසට බාහිර ලෝකේ කාරණා හඳුනන්න පංචස්කන්ධය පහළ වෙනවා. නමුත් අනාගතයත් හැවීමක් නැත්නම් අනාත්මයි. අදාළ කරුණු ධර්ම ශ්‍රවණයෙන් තේරුම් අරගෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව වෙනම වෙලාවක් තෝරා ගැනීමකින් තොරව ශේස්ත්‍රය තමන් ජීවත් වෙන ශේස්ත්‍රය බව දැනගෙන අවදි උතෙන් පටන් නින්දට යනතුරු මේ තමන්ගේ දුර්වලකම් ටික එළියට ඇවිදින් ආවහම ආපහු සංගන්න නැතුව එළියට දාන්න. ඒ එන හැඟීම ආත්මකට ගැනීමෙන් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ.
ප්‍රතික්‍රියා දක්වන්නාම ආත්ම කොට ගැනීමයි. එනම් අන්න ප්‍රතික්‍රියා නොදක්වා අවසන් කරගන්න තමයි කන්ති පරමන්තපෝතිතික්කා කියලා තියෙන්නේ. එන එක එන ඕනෑම ආකල්පයක් ඉවසීම ලොකුම තපස කියලා කියන්නේ ඒකයි. මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියනවා නම් මම ඕක නිකන් අරින්නේ නැහැ කියනවා නම් එහෙනම් ආත්ම කොට අරගෙන. ආත්ම කොට ගත්තේ නැත්නම් එයාට තැනක් නැහැ ආවනම් යන්න වෙනවා. ඒ ආවනම් යන්නේකෙදි බැහැර වෙන්නේ චිත්තාභ්‍යන්තරයේ පීඩාවට පත් කරන හේතු. එහෙනම් ඒකෙන් සිදුවෙන්නේ ආශ්‍රය. තමන් හදාගත්ත දේවල් ඇවිදින් අවසන් වෙන එක ආසවක්ඛේ ඥානය. කොහොමද ෂය වෙන්නේ කියලා තේරුම් ගන්න. එකතු වෙලා අනාගත ඵලයක් උපදින්න හේතු තබන අවශේෂ නිරෝධයෙන් ඉවර වෙනවද? ආපු එකට එකතු නොවීමෙන් අනාගත හේතු ඵල වර්තමානයේ හරහා අනාගත හේතුවක් උපදින්න හේතු නොතවීමෙන් නිරවශේෂයෙන් නිරෝධ වෙනවද? එනිසා අනිත්‍ය හරි අනාත්ම හරි දෙකක් නෙමෙයි. අනිත්‍ය නම් අනාත්මයි. ඔය සමහර සූත්‍ර මට හම්බෙලා තියෙනවා දුක්ඛ නෑ. අනිත්‍යයි අනාත්මයි විතරක් බලන්න කියලා. මෙසේ තමා යනු ඔබේ මස් හෝ උගත්කම හෝ ශරීරය නව. තමා ගලවා ගැනීමනේ පෙන්වන්නේ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ තමා. දැන් මේ ලෝභය දේශය මොහේ තමා කරගෙන ඉන්නේ. ආත්ම කොට අරගෙන. ඒව නැතුවම යථාර්ථයක්. තමා ඇති හැටියක්. තමා ගලවාගත්ත තමා පිරිසුදුන තමා හම්බ වෙයි. අත්තාහි අත්තනෝ නාතෝ රක්කේනං සුරක්කිතං අත්තානං චේ ප්‍රියන්දම් මම අත්තා පදේ තමා කියන වචනට අදාළ මස් හෝ කණකයක් හෝ නෙමෙයි පෙන්වන්නේ ඇති හැටිය. අදාළ කරුණු තේරුම් කරගනිමින් ධර්ම ශ්‍රවණය කර දැක්ම ගැඹුරු කරගෙන මේ මොහොත ඊටමත් සුන්දර මොහොතක් බව තේරුම් ගන්නට මේ මොහොත නැකත බව තේරුම් ගන්නට ඔය වෙනත් නැකත් ලෝකේ තියෙනවා. නමුත් මේ අපි කතා කරන එකේ මේ මොහොත තමා ගලවා ගන්න නැකත. හැම මොහොතේදීම විතර්කය එන්නේ මේ මොහොතේදී. මේ මොහොතේ එකතු නොවීමෙන් ඔබ නැකත භාවිතා කරනවා. ඔබට සුනක්කත්තං සුමංගලං හම්බ වෙයි. ලෝකෝත්තර කාරණා. එවිට ඔබට වැටහේවීම බාහිර සංසිද්ධි සමයේදී ප්‍රතික්‍රියා දක්වන දුර්වලකම අත්බාගෙන මොකට දැවුනද තැවුනද මොකට කියලා. ඒව හමුවේදී අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්සන කම්පති සංකල්පෙන් ඊවන්න පුළුවන් වෙනකොට මේ කිසිවක් වදින්න නැති බව. එයම නිවීම බව ඔබට පැහැදිලි වේවි. අදාළ කරුණු තේරුම් කර ගැනීම සඳහා අවශ්‍ය මඟ ගන්නට නුවණ වැඩි දියුණු කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දනු ලබන්නේ අභාවප්‍රාප්ත ඩී.ඒ. ගුණසේකර මැතිතුමාගේ දයාබර බිරිඳ සහ දරුවන් ඇතුළු හිතවතෙකු විසිනි. අරමුණු 2020 අප්‍රේල් මාස 26 වෙනි දින අභාවප්‍රාප්ත වූ වැලිවේරිය වලව්වත්තේ විසූ නීතිඥ සහ නිලනොලත් මහේස්ත්‍රාත් ඩී.ඒ. ගුණසේකර මැතිතුමාගේ දෙවන ගුණානුස්මරණ පින්කම අරමුණු කොටගෙන මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර එතුමාටත් දෙපාර්ශ්වයේ දෙමව්පියන් සහ සියලු ඥාතිත මිත්‍රාදීනුත් උපහාරයක් වේවා. පින් ලබාගත හැකි තැනක ස්ථානයක සිටිනම් ඒ සෑම සියලු දෙනා මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් කරන ජීවිතය සැපවත් කරගෙන මතුපදිනා භවයකදී ජීවිතේ මුලදීම සදහම් අවබෝධ කරගෙන නිවන් මඟ සකල දුක්ඛයන්ගේ කෙලවර සියලු දුක් කෙලවර කර ගැනීමේ මඟ විවර කර ගන්නට මෙම ධර්ම දානයේ හේතු ආසනාව වේවා. කරුණී දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම කුසලයේ හේතු ආසනාව වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටත් උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිස මෙම පුණ්‍ය කුසල හේතු ආසනාව වේවා. ඔබ අපට හොඳට හුරුයි. අප මගින් කරගත් ධර්ම දේශනා සංඛ්‍යාව මාධ්‍යවල මොනවද කියන්න මට මතක් වෙනවා. මේ පමණක් නෙවෙයි. එබැවින්
ඔබට කරුණු තේරුම් ගැනීමට අදාළ ධර්ම දේශනාවක් කළා. ඔබට පෙර ඔබේ මේ සැමියා නැත්නම් පියා මේ පිළිබඳ දායකත්වයේ දරුවා ආකාරය මට මතකයි. තවත් මාධ්‍යවල එබැවින් ඒ කොරෝනා සමය තුළ බලාපොරොත්තු නොවන මොහොතක සිදුවීම නිසා අපට අවමගලට සහභාගී වෙන්න බැරි වුණේ. තවදුරටත් ඔබ ගුණානුස්මරණයන් කරලා සිහිපත් කරන්න. ධර්මයේ පිළිබඳ යම් අවබෝධයක් ඇතුව ගිය කෙනෙක් ඒ පරලෝක ගමන සුගතිගාමී වුණා නම් අපේ පින ඕන නැහැ. අවශ්‍ය නම් පින් බලාපොරොත්තු වෙමින් අනුමෝදන් වේවා පරලෝකසපත් ඥාති වර්ගයා. එතනින් නිවනට පැමිණෙන්නේ නැහැ. ඒ ජීවිතය සුවපත් වෙලා ඒ කර්මය නැත්තම් ඒ ලබාගත් ශක්තිය අවසන් වෙලා මෙහාට පැමිණ ජීවිතවල මුලදී මාකට යනතර ඉන්නේ නැතුව මේ ත්‍රිවිධ විතර්කේ බලවත් වෙන්න නොදී තේරුම් ගන්න ලැබීම තුළින් අනුගාමී ප්‍රතිවදාවක් තුළ පරලෝකසපත් ඥාතීන්ට සසර ගමනේ දුක් කෙලවර කරන්නට ලැබේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ පවුලේ ඔබ හැමටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් මේ ආත්ම අනාත්ම කියන වචනේ අරුත නිවැරදි කරගෙන ඒ අනාත්ම දර්ශනය තුළ ජීහාත්ම වශයෙන්ම නිවන සැනසෙන ජීවිතයකට පත් වෙන්න හේතු වාසනාව වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං